තවත් මේ දෙවැනි වරහන තව ප්‍රශ්නයක් තියෙනවා. සතර සතිපට්ඨානයේ ප්‍රායෝගිකව ගිහි ජීවිතය තුලදී වඩන ආකාරය සරල උදාහරණ මගින් පැහැදිලි කරලා දෙන්න කියලා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා. මේ අනුපස්සනා හතරක් තියෙනවා වඩන්න. මනසේ සීනුවණින් යුතව සිහි කරලා බලන්න කියන කාරණා හතරක්. මේ කාරණා හතර තුලින් මේ කාය කියන වචනේ පෙන්නන කොටසක් තියෙනවා. මේ සතර මහා භූතයන්ගෙන් සකස් වෙලා ඒ සකස් වුණු සතර මහා භූත කොටස් අප්‍රමාණයක් එකතු වෙලා හටගන්න යම් යම් දේවල් තියෙනවා මේ මනුස්ස ලෝකේ නැත්නම් මේ සියලු ලෝකවලම සතර මහා භූතයන්ගෙන් හටගත් දෙයින් සකස් වුණු යමක් ඇත්නම් ඒවා ඔක්කොම කාය. සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්ච රූප කාය. හැබැයි මේ තුල තියෙන වැදගත් දෙයක් ඔක්කොම බලන්න දෙයක් නැහැ. බැලිය යුතු දෙයක් තියෙනවා මුල පටන්ගෙන හොයාගෙන. ලෝකේ කොච්චර කායේ තිබුණත් සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්ච විවිධාකාර දේවල් දකින්න තිබුණත් මොනවද ඒවෙන් තිබිලා තියෙන්නේ හැදිලා තියෙන්නේ? සතර මහා භූතයන්ගෙන් ඇහැ හැදිලා තියෙනවා. කන හැදිලා තියෙනවා. නාසය, දිව, කය කියන මේ ටික හැදිලා තියෙනවා. ඒ වගේම ඒවට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ නිමිතිත් ඒ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන කොටස. ඒ නිමිති හට ගැනීමට හේතු වෙන බාහිර ලෝකයක් ඔය කියන සතර මහා භූතයන්ගෙන් හටගෙන කායයන්ගෙන් හටගෙන තියෙනවා. දැන් අපිට බුදු පියාණන් වහන්සේ කායानुපස්සනාව වඩන්න කියලා පෙන්වුව තැනක් තියෙනවා. යං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා ඉත්ත උප්පජ්ජමානා උප්පජ්ජති ඉත්ත නිවිසමානා නිවිසති. මේ තෘෂ්ණාවක් තියෙනවා. මේක තමයි මේ ලොකු ප්‍රශ්නේ. සසරට ඇදලා දාන බැඳලා දමන පළවෙනි කාරණේ තියෙන්නේ උතන. දුකට හේතුව තියෙන්නේ උතන. ඔන්නේ තෘෂ්ණාව යම් තැනක හට ගන්නවා නම් ඒ හට ගන්න තැනත් ඇයි එතන ඒක හටගන්නේ? ඕක දැනගෙන දැකලා ඒක නැති කරන ක්‍රමයේ තීරුම් අරගෙන ඒ ක්‍රමයේ අනුගමනය කරලා නැති කරගත්තොත් දුකට හේතුව නැති කරගත්තා වෙනවා. නැත්නම් තෘෂ්ණාව නැති කරගත්තා වෙනවා. ඉතින් මේ තෘෂ්ණාව කීකේ හිටියට කොහෙද හටගන්නේ? කොයි තැන්ද ඒවට හේතු වෙන්නේ කියලා විග්‍රහ කරලා තේරුම් ගත්තේ නැත්නම් අපිට පුළුවන්කමක් නැති වෙන තෘෂ්ණාව හටගන්න තැන් ටික හොයාගන්න. ලෝකේ හටගත්තා කියන වචනේ ඉස්සෙල්ලා අපි දකින්න ඕනේ ওই ටික. මේ ආර්ය විනයේ ලෝකේ කියන්නේ දුක්ඛ ස්කන්ධය. විවිධ ක්‍රම වලින් ලෝකේ විග්‍රහ කරනවා. ආර්ය විනයේ ලෝකේ යම් තැනක පංචකාමයක් ඇද්ද? ඒ කාමයට කියනවා ආර්ය විනයේ ලෝකය. මේක ක්‍රමයක්. යමක් හේතු කොටගෙන දුකක් ගොඩ නැගිනවද? අන්නේ දුක්ඛඳ ගොඩ නැගින්නා වූ යමක් ඇත්නම් ඒකලත් මේ ආර්ය විනයේ ලෝකය කියනවා. මොනවද මේ දුක්ඛඳ ගොඩ නැගින්නේ? ඇහැ නිසා, කන නිසා, දිව නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, මන නිසා. ඒවා තමයි මේ මුල් වෙන්නේ ප්‍රධාන ස්විච් එක. ආසාවන් ගොඩනගන්න හේතු වෙන ප්‍රධාන මූලස්ථාන. කොච්චර රූප තිබුණත් ඇහැ සම්බන්ධ වෙලා තමයි ඒවේ ආස්වාදයන් එන්නේ. කොච්චර ශබ්ද ලෝකේ තිබුණත් කන සම්බන්ධ කරලා තමයි ආස්වාදයන්ට ඇදලා ගන්නෙ. ඇදෙන්නේ.
කොච්චර සුගන්ධවත් දේවල් ලෝකේ ප්‍රියමනාප සුගන්ධවල් තිබුණත් නාසය සම්බන්ධ කරගෙන තමයි ඒව ආග්‍රහණ ආස්වාද විඳින්නේ. කොච්චර රසයි කියන දේවල් ලෝකේ තිබුණත් දිව සම්බන්ධ කරගෙන තමයි රස කියන ඒවා ඉන්නේ ආස්වාද විඳින්නේ. ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය අපි ලබන්නේ ඕවෙන්. පහස දෙන වස්තු කොච්චර ලෝකේ තිබුණත් මේ කය නැමැති ඉන්ද්‍රියෙන් තමයි මේ පහස ලබන්නේ. මොන සුන්දර මානසිකත්වයක් ලෝකේ ගොඩනගන්න හැකියාව තිබුණත් මන කියන ඉන්ද්‍රිය නිසා තමයි ඔය ඇදලා අරගෙන ආස්වාදේ ලබන්නේ. රූපාස්වාද, ශබ්දාස්වාද, ගන්ධාස්වාද, රසාස්වාද, පොට්ටබ්බාස්වාද, ධර්මාස්වාද කියලා. මේ ආස්වාද ඉවන හයක් තියෙනවා විදිහට ලෝකෙ පිළිබඳව. ඔන්න ඔය හය නිසා තමයි ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් අපිට දකින්න හම්බෙන්නේ දැනෙන්නේ. අන්න ඒ මුල් කරගෙන තමයි, ඒ ඇසුරු කරගෙන තමයි තණ්හාව පහළ වෙන්නේ, පවතින්නේ. ඉතින් ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් බලන්න ඕන ඔය ටික. මොකක් නිසාද? ඒ ප්‍රියමනාපයක් ඇති කරන්නා වූ ආස්වාදය හරි වැදගත් කියලා දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ ප්‍රිය ස්වභාවය, මధుර ස්වභාවය ඇති නිසාම අනිත් ඒව ඇසුරු කරන්න නැත්නම් කොච්චර හොඳද? මෙහෙම අදහසක් එනවා. එහෙම අදහසක් නැත්නම් ලෝකේ මොනවා තිබුණාද මොකටද කියලා අදහසක් එන්නේ ඊළඟට. ඇස් දෙක අන්ධ වෙලා නම් මේ ලෝකේ කොච්චර ලස්සන ඒවා තියෙනවා කිව්වම මට මොකටද? කන් දෙක බිහිරි වෙලා නම් මේ ලෝකේ කොච්චර මිහිරි හඬ තියෙනවා කිව්වත් මට මොකටද? නාහෙට ගඳ සුවඳ දැනෙන ස්වභාවයක් ඇති ඉන්ද්‍රිය දුර වෙලා නැති වෙලා ගියා නම් ඉම්බට මොකුත් දැනෙන්නේ නැත්නම් කොච්චර සුගන්ධයක් තිබුණත් මට මොකටද? දිවට මොකුත් රස දැනෙන්නේ නැතුව ගියා නම් එහෙම. රස දේවල් කොච්චර තිබුණත් ඇති වැඩේ මොකද්ද? මට අදහස ඉන්නේ ඔහොමයි. ශරීරයේ කිසිම ස්පර්ශයක් දැනෙන්නේ නැතුව ගියා නම් එහෙම. ලෝකේ කොච්චර ප්‍රියමනාප ස්පර්ශයක් දැවුණත් මට මොකටද? ලබන්න බෑනේ. හිතරත් ඕන දේවල් හිතන්න බැරුව ගියා නම් කොච්චර මනෝරාජ්‍යයන් වල සුන්දර මානසිකත්වයන් තිබුණත් මොකටද? Tamanටම තේරෙනවා. ඒවා නිරුපද්‍රිතව හොඳට තියෙනවා නම් ඒවට අරමුණු වෙනවා නම් ඒවා නිසා ගොඩ නැගෙන්නා වූ ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් වෙත බැඳිලා ඒවා හොඳයි කියන නිගමනයක් එනවා. ඊ ආස්වාදේ කොච්චර වටිනවද? එහෙම නිගමනයක් එන්නේ මොකක් නිසාද? ඊ ආස්වාද වටිනවා කියලා හිතා ඉන්නේ වටින නිසාද කියලා බැලුවේ නැති නිසායි. වටිනවයි කියලා හිතා ඉන්නවා. වටිනවද කියලා දැක්කේ නැති නිසා. ඇයි දැක්කේ නැත්තේ? විද්‍යාව නැති නිසා. එහෙනම් මොකද්ද තිබුණේ? අවිද්‍යාව. මෙන්න අවිද්‍යාවේ ලක්ෂණය. ලෝකේ හරි වටිනවා. ලෝකේ වටිනාකම යන්තරමක් දැනෙනවා නම් ඒ තරමට ඔහු ළඟ අවිද්‍යාව නැగిලා. Tamanට මොනවා හරි ලැබුණොත් හිතලා බලනවා. මගමැති වුණොත්, ජනාධිපති වුණොත්, සිටුවරයෙක් වුණොත්, කෝටිපතියෙක් වුණොත්, ලෝකේ පළවෙනි කෝටිපතියා වුණොත්, මට මේ සම්පත් ලැබුණොත්, එහෙම හිතලා බැලුවොත් එහෙම අනේ වැඩක් නැහැ. අවංක හිතකින් මෙහෙම ආවනම් අන්න එතන වැදගත් දෙයක් ඔහු දැකලා තියෙනවා. ඔහුට අවිද්‍යාව හුඟා දුර වෙලා. හැබැයි ඒක එන්නේ කොහෙන්ද? විද්‍යාව පහළ වෙන වැඩ පිළිවිල ඔහුට මතු වුණා නම් තමයි ඊ අවිද්‍යාව දුර වෙලා ඒ ආකාරයෙන් ලෝකේ ගැන බලාපොරොත්තු නැති වෙලා යන්නේ. එහෙම වුණා නම් දකින්න ඕනේ යම් තරමකින් අවිද්‍යාවෙන් නිදහස් වෙලා. කවදාවත් හම්බෙන්නේ නැහැ. සම්මා සම්බුද්ධ ශාසනය තුල ශාසන ධර්මයේ අහලා ඒ ධර්ම අවබෝධයක් ලැබිච්ච නැති කෙනෙකුට ලෝකේ වටිනාකම අඩු වුණා කිව්වොත් ඒක වෙන්නේ නැහැ. ඉතින්ට වල අතන හොඳයි කියලා අදහසක් එනවා මිස
කොතනත් හොඳ නැහැ කියන අදහස නම් කවදාවත් ගන්න බෑ. බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ආලාර කාලාම උද්දකාරාම පුත්ත කියන පිරිසත් මේ කාම ලෝකේ කිසිම වැඩක් නැහැ කියලා හිටියා. රූපාවචර බ්‍රහ්ම ලෝකෙත් වැඩක් නැහැ කියලා හිටියා. ඒ වුණාට හරි වටිනා තැනක් තියෙනවා. ඒ තමයි නේව සංඥා නාසඤ්ඤායතනෙ නැත්නම් ආකින්චඤ්ඤායතනෙ ওই දෙක කියලා හිටියා. ලෝකෙම රැඳිලා කොතන හරි. එහෙනම් ওই පල්ලෙහා තමයි අනික් අය ලෞකිකත්වයේ ඉන්නේ. මෙහෙ හොඳ නෑ දෙව්ලෝ හොඳයි. එක්ක එතන බැඳිලා. මෙහෙයි දෙව්ලෝයි දෙකම හොඳ නෑ බඹලෝ හොඳයි. තව පිටසක් එතන බැඳිලා. ওই ගති ලක්ෂණ වල බැඳිලා. කොතන හරි බැඳෙනවා අරීට වඩා මෙතන හොඳයි කිය. එහෙනම් මේ අවිද්‍යාව ඉවරලා නෙමෙයි. හොඳ දේ තව දෙයකට පරිවර්තනය වෙලා. හොඳයි කියන අදහස. ඊයට එක දෙයක් වෙලා තියෙනවා. ලෝකේ කොතන හරි හොඳයි. අවිද්‍යාවෙන් යුක්ත පුද්ගලයා ලෝකේ තියෙන ලෞකික බණ අහලා අන්තිමට ගන්න තීරණය මොකද්ද? අතන හොඳ නෑ මෙතන හොඳයි කියලා කොතන හරි හොඳ එකක් හොයන එකයි. බුදු පියාණන් වහන්සේ දේශනා කළ සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති කියන මෙන්න මේ මූල ධර්මයට අනුව දැක්කනම් කොතනකවත් හොඳ එකක් නෑ කියලා දකින්න. අන්න ඒක හරි විශේෂයි. ඔන්න ඔය ටික දැන ගැනීමට තමයි ඔය විග්‍රහය හොයාගන්න ඕනේ. එහෙනම් හොඳ ඒවා දකින්නේ කොහෙන්ද? කොහාටද හොඳ ඒවා වැටෙන්නේ? ප්‍රියමනාප ස්වභාවය වැටහුණාමයි හොඳයි කියන නිගමනයේ එන්නේ. ආස්වාදේ තියෙනවනේ කියලා අදහස එන්නේ. ඔන්න ඔය එන තැන් ටික වල්නකොට දැකගෙන යනවා. මේ ශාරීරියේ තමයි ඔය ගා තියෙන අත්‍යවශ්‍ය මූලිකම පද්ධතිය තියෙන්නේ. ඒ තමයි හොඳට පේන ඇහැ. හොඳට ඇහෙන කන. ගඳ සුවඳ දැනෙන නාසය. රස දැනෙන දිව. පහස දැනෙන කය. හොඳට හිතන්න පුළුවන් ආස්වාද විදිමින් මනෝ රාජ්‍ය කර කර ඉන්න පුළුවන් හිත. ඔන්න ඔය ටික ওই විදිහට තියෙනකොට තමයි බාහිර ලෝකේ අරමුණු ඇද ඒවා සමග බැඳිලා සම්බන්ධ වෙලා ඒ නිසා ගොඩ නැගෙන විවිධාකාර ආස්වාදයන්ට හිත යන්නේ. අන්නේ විලාට තමයි මේ ආස්වාදේ කොච්චර හොඳද මේක දාලා නම් යන්න බෑ. මේ ආස්වාදේ කොහොම හරි යලි ගොඩ නගා ගන්න ඕනේ. මොකක් නිසාද? ආස්වාදියේ ගොඩ නැගින්නේ හේතු ඵලයක් වශයෙන්. ආස්වාදයක් එන්න නම් සැප වේදනාවක් එන්න ඕනේ මොනෙන් හරි. ප්‍රිය මధుර වේදනාවක් එන්න ඕනේ. ඒ වේදනාව සැප වශයෙන් එනකොට ආස්වාදී දැනෙනවා. එහෙනම් මේ වේදනාව කියන්නේ හේතු ඵලයක්. නිකන් හම්බෙන එකක් නෙමෙයි. කොයි මොහොතක හරි වේදනාවක් යම් මාත්‍රයක් හෝ යම් තත්පර ගණනක් විනාඩි ගණනක් හෝ විඳිනවා නම් ඊට වැඩි කාලයක් හෝ විඳිනවා නම් ඒක ස්පර්ශයෙන්ම නැගෙන්න ඕනේ. ස්පර්ශය තුලින්ම වේදනාවක් නැගෙන්න ඕනේ. ඒ වගේම හිත බැඳෙන්නේ ඇලෙන්නේ දුක් වේදනාවට නෙමෙයි. ඒ වේදි ගැටෙනවා. අඬනවා දුක් වෙනවා. අනේ මට වෙච්ච දෙයක් මෙහෙම නා වෙන්න එපා කියනවා හූල්ලනවා. ඒත් මොකෙන්ද ඉන්නේ ස්පර්ශ නිසායි. ඉත ප්‍රියවන්නා වූ අරමුණක් සැප පහසුයි කියලා ආවනම් ඊට හේතු වෙන જાතිය ස්පර්ශයක් ආවොත් ඒකෙන් තමයි සුඛ වේදනාව වෙන්නේ එනකම්. එන හැම වෙලෙම බෑ ගොඩනගා ගත්තාම එනවා. ඒ මාත්‍රයට ඇවිදින්න නම් ස්පර්ශය ඉවරයි. මොකද හේතුව දිගටම පවත්වා ගන්න බෑ. ස්පර්ශයේ හේතුව බොහොම අමාරුවෙන් ගොඩනගලා පොඩ්ඩක් වෙලා හදා ගන්නවා. ප්‍රියමනාප ස්පර්ශේ විලාව හදා ගන්න කොච්චර මහන්සි වෙනවද ස්පර්ශ මාත්‍රේ ලබා ගන්න. කජු මාළුවා කන්න හොඳ කාලේ හරි රසයි කියලා හිතෙනවා. දැන් මොකද්ද දිවට රසයේ ස්පර්ශ වෙනකොට තමයි රස දෙන තේ ස්පර්ශ වෙනකොට තමයි කජු මාළුවේ රහ දැනෙන්නේ. දැන් කජු මාළුවා හදලා රහ බලන්න ගියාම තත්පර කීයද ගියේ විනාඩි කීයද ගියේ හපලා ගිලින පොඩ්ඩ විතරයි.
ස්පර්ශ වෙච්ච වෙලාව. ওই වෙලාවේදී ඇති වෙන ආස්වාදයේ හිත බැඳිච්ච තරම කොච්චරද කියනවනම් දවස් ගානක් තිස්සේ ගිහිල්ලා අර පණුවන් විසි කර මිරික පුහුලන් කඩ අර අත හොදනවා ගඳ ගන්නවා අනිසැරිය කජු ගේනවා කපනවා කිරි ගෑවුනහම අලු ගන්නවා රටි ඇතිව කර ඉතින් ඕක හදලා උයන්නේ අර කජු මාළුවේ රහ ගැන හිතා අර විඳින සියලුම දුක මතක නැහැ. කජු අත්තක් තිබුණා හැඟවිලා තිබුණේ ඒකේ තමයි හොඳ කජු ටික තිබුණේ අපේ වාසනාවට කවුරුවත් ඒක දැකලා නැහැ. එහෙම සතුටු වෙනවා. දැන් ඔක්කොම කරලා හතුරින්නේ මොකක් බලාගෙනද? හපලා ගිලිනකන් සුළු වෙලාවක් කීවතාවක් හරි හපලා ගිලි. බත් පිඟානේ බත් ටික කාලයි වෙරෙනකන් හපලා ගිලින ඒ පොඩ්ඩ තමයි තිබුණේ. හපලා ගිලින ටිකට වේදනාව දැනෙනවා, ගෙවෙනවා. ඒ දැනිච්ච හරි ඔක්කොම එකතු කරලා බලපුවාම විනාඩි දෙකක් නැහැ. ආස්වාදයේ ටික. මොකෙන්ද නැගුණේ? රසයට හේතු වෙන්නා වූ දේ ස්පර්ශ වෙලා. එතන මේ ස්පර්ශ වුණාම වේදනාවක් දැනෙනවා. ස්පර්ශ වෙන්න හේතුවක් තියෙන්න ඕනේ. මොකේ ස්පර්ශ වෙලාද? කුමක් ස්පර්ශ වෙලාද මේ රහ දැවුනේ? කජු මාළුව දිවට ස්පර්ශ වෙලා. දිව නිරුපද්‍රිතව තියෙන්න ඕනේ රහ බලන්න පුළුවන් විදිහට ප්‍රාණවත්. ඒ වෙලාවේදී ඒකේ ගැලපෙන්න හදාගත්ත හොඳ කජු මාළුවකුත් තියෙන්න ඕනේ. දෙකේ කර තියෙනකොට දිවට තියන ඒක හපනකොට දිවේ ගෑවෙනකොට ගෑවෙන මොහොත ටිකක් වෙලා රහ දැවෙනවා. අපි දකින්නේ එච්චරයි. නමුත් ඒක ගැඹුරු පැත්තක් තියෙනවා. ඒ රහ දැනෙන ක්‍රමේ අරමුණ ස්පර්ශ වෙලා ඒ ස්පර්ශය නිසා වේදනාවක් හටගෙන සුඛ වේදනාවක් ඇති වෙලා ඉතින් ඒ හැඟීමට එක දැනිලා සංඥා චේතනා ඒකාග්‍රතාව මානසිකාර ආදී වශයෙන් තියෙන චෛතසික කිනේ වැහැදිලා හිතා ගොඩ නැගිලා අර ආයතන නිසා ඒ ගොඩ නැගුණේ සකස් වෙන ක්‍රමයක් තියෙනවා ඉන්ද්‍රිය නිසා ඉන්ද්‍රිය මුල් කරගෙන මෙන්න මේකට අවශ්‍ය කරන කාරණා ටිකට මේ ඇහැ තියෙන්න ඕනේ කන තියෙන්න ඕනේ නැත්නම් ඒ වගේ දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය තියෙන්න ඔහොම ආස්වාදයක් එනකොට ඒ සුඛේ විඳ ගන්න කොච්චර දුක් විඳලා හරි తాවකාලික මොහොතේ කොච්චර හිත වැදිලා තියනවාද කියලා හිතනවා නම් ඒ සියලු දුක් ඉවසලා සද්දෝසින් ඉවසනවා අර පුංචි මාත්‍රේට ඒ මාත්‍රේ මතක් වෙන ගානේ විදින දුක යටපත් වෙනවා අන්න ඒ එකක් මහ පුදුමාකාර දෙයක් තියෙනවා ඔය රස මාත්‍රයන්ට ඒවා හොඳයි කියලා නිතරම හිතනවා සසරේ අප්‍රමාණ කාලයක ඉඳලා හිතාගෙන ආවේ මොකද්ද? ඒවා නරකයි කියලා නෙවෙයි. අර දුක ඔක්කොම විඳින්නේ හොඳ එකක් බලාගෙනනේ. ඒ තරම් වටිනාකමක් ලෝකේ තවත් නැහෙනි. යන්තරම දුක් විඳනනම් අර රස මාත්‍රේ ඊටලා වටිනවනේ. මෙන්න මෙහෙම අවිද්‍යාවේ නිගමනයක් දීලා තියෙනවා. ආස්වාදයේ වටිනවා කියන. ඔන්නේ වටිනවා කියන නිගමනේ තමයි අවිද්‍යාව කිව්වේ. අවිද්‍යාවේ ලක්ෂණය ඕකයි. දැන් මොකෙන්ද මේ වටිනේවා ගන්නෙ? ඇහැ නැත්නම් කන නැත්නම් නාසය නැත්නම් දිව නැත්නම් කය නැත්නම් මන නැත්නම් ඔය එකක්වත් ගන්න බෑ. ඒවා ලබා ගන්න තියෙන ඉන්ද්‍රිය හයට ලෝක සත්‍යය හරි කැමති. ඉන්ද්‍රිය හය හොඳ හින්දා නෙමෙයි. ආස්වාදයට ඔය හය නැතුව බැරි හින්දා. ඒ වගේ මේ ආස්වාදي දෙන මූලස්ථාන හයට ඒවා ලබා දෙන්න අරමුණු දෙන්නේ මොනවැන්ද? ඒවා මගේ කරගෙන අර ආස්වාදයේ ගෙනත් දෙන කාරණා හය මම කරගෙන අප්‍රමාණ සංසාරයේ වඩා මම මගේ දෙකක් හදාගෙන ආවා. එහෙනම් මමයි මගේ කියන්නේ අවිද්‍යාවේ නිගමනයේ කියවන්න ඕකට. දැන් මොකද්ද මේ අපි එන්නේ එකින් එක හොයාගෙන මේ කයේ හැටි බලන්නේ. ඇයි අපිට මේ කයක් හම්බ වුනේ? ඇයි මේ කය පවත්වන්න ආසා? මෙන්න මේකයි මේ හොයාගෙන යන්නේ. ඇයි ප්‍රිය කරන්නේ කයට? ඔන්න ඔය ටික ලබා දෙන වස්තු නිසා. ඒවල හරි කැමැති. අපි හොඳ දෙයක් දැක්කොත් මගේ වස්තුව කියනවා.
ඒ වස්තුව කියන්නේ හරි ආදරය කරන හොඳ දෙයකට. හිතාගෙන ඉන්න එකට හොඳයි කියලා. එදා චක්කු මගේ වස්තුව චක්කු වස්තු. සෝතය කන මගේ වස්තුව සෝත වස්තු. නාහේ නැත්නම් ගාහනේ මගේ වස්තුව ගාන වස්තු. දිව මට රස දෙන වස්තුව දිවහා වස්තු. කය මට පහස දෙන වස්තුව කාය වස්තු. හිත මට පහස දෙන වස්තුව හෘදේ වස්තු. වස්තු හයක් හදා ගන්නවා. වස්තු පහක් හදාගෙන හය වෙනි එකෙන් විදිනවා. අන්න හෘද වස්තුවෙන් මනසෙන් විදින විදීම් මුල් කර ගන්නවා. මෙන්න මේ වස්තු ටික තියා ඉන්නේ මොකද හොඳයි කියලා වස්තු හොඳයි හින්දා නෙමෙයි. ඕවා ආස්වාද දෙන මූලස්ථාන නිසා. දැන් අපි හැවටිලා ඉන්නවා ආස්වාදයේ හොඳයි කියලා. දැන් බුදුරන් වහන්සේ බලන්න කිව්වේ මෙන්න මේ ටික. මේ වස්තු නිසා ආස්වාද ගන්නවා. ඇයි මේ වස්තු වලට කැමති වෙන්නේ? ආස්වාදයේ හොඳයි කියන නිගමනයේ නිසා. එහෙනම් මොකද කරන්නේ? මේ වස්තු ටිකට නැත්නම් මේ කයට තියෙන ආසාව අත්හරින්න බෑ. මේ කය පවත්තන් තිබිච්ච හේතු වන ආස්වාදේ හොඳයි කියලා ඉන්න තාක්කල් ඒ ප්‍රියමනාපය හොඳයි කියලා හිතන තාක්කල් මේ වස්තු වල තියෙන ආසාව අත්හරින්න බෑ. නැත්නම් කයට තියෙන ආසාව අත්හරින්න බෑ. දැන් මේක බලන ක්‍රමයක් තියෙනවා ඒ නිසා. මේ ආසා මාත්‍රය ගොඩ නැගින්න මේ කය කොච්චර වෙහෙසවනවද? මේ කය කොයි ආකාරයෙන් ක්‍රියාත්මක කරනවද? මේ කය කියන්නේ මොකද්ද? ඒ ආස්වාදින්න හදාගත්ත වස්තුව කෙවඳු දෙයකින්ද හැදිලා තියෙන්නේ? සතර මහා භූතයන්ගෙන් සකස් වෙලා තියෙන හැටි. ඊ හටගත් ඒවා විවිධාකාරයෙන් ගෙවෙන හැටි. කුණු වෙන හැටි, ජරා වෙන හැටි, පෝෂණය කරන්න ඕන හැටි. විවිධාකාර ලෙඩ රෝග ආබාධයන්ට ගෝචර වෙන හැටි ආදී මේ විවිධාකාර ආදීනව බලනවා. මේ කයේ. අන්නිතර දකින්නවා. මේ හරි වටිනවා කියලා තියාගත්තේ මේ කය මොකටද? ආස්වාදයේ වටිනවයි කියන නිසා. ආස්වාදයේ වටිනවා කියලා අදහස නිසා දුක වටිනවා කියලා නිගමනයක් කරගත්තා. නමුත් මොනවද මේ කය කියලා එකතු කරගත්තේ? දුක්ඛ ස්කන්ධේ. එන එකතු කරගත්තේ මොකක් නිසාද? හේතුවක් උඩ. නිකන් නෙමෙයි. කොච්චර කිව්වත් අහක් කරන්න හිතෙන්නේ නැහැ. කොච්චර දුක් විඳා. කොච්චර ලෙඩ වුණත්. කොච්චර බඩගින්නේ හිටියත්. මොන විදිහේ අසනීප හැදුනත්. මොන විදිහේ දුක් කරදර ආවත්. කොච්චර වැහැරුණත්. බෑ අතහැරලා නම් බෑ අතහස වෙනවා. ඇයි මේ අදහස එන්නේ? ඒවා වටිනවා කියන නිගමනය නිසා. ඇයි වටිනවා කියන නිගමනය ආවේ? ඒවා මුල් කරගෙන ආස්වාදයේ විඳින්න හම්බෙච්ච නිසා. අන්නේ ආස්වාදය මොකද්ද? වටිනා දෙයක්ද? ඔන්න ඕකයි බලන්න කියලා පෙන්වුවේ. අන්නේ ආස්වාදද ගෙන දෙන දෙයක හැටි බලන්න ඕනේ. අන්නේ එතකොට දකින්නවා මේ ආස්වාදයේ ගෙන දෙන්නේ. ඊ ආස්වාදයේ කියන්නේ මොකද්ද? වටිනවා කියලා ඇයි තැන දුන්නේ ඒකට? ඒක දෙන ආස්වාදයේ දෙන වටිනා දේ මොකද්ද? ගත්ත මොහොතක ස්පර්ශයක් ලැබුවා, ස්පර්ශය ලැබුව වේදනාවක් ආවා, වේදනාව ගෙවිලා ගියා ඉවරයි. මොනවද ඉතුරු කළේ? සැනසුම ලබා දුන්නාද? සතුට ලබා දීලා පූර්ණේ කළාද? නැත්නම් තවත් අසහනයක් ගොඩනගලා හිටන් ඒක කෙලවර වුණාද? බලනකොට පේනවා ආස්වාද පස්සේ ගිය කෙනා. ඊ ආස්වාදයේ දහ දුක් විඳලා හිටන් ඒක ලබාගෙන විඳා මොහොතේම ඒක ගෙවිලා ගියා. නමුත් මොකද්ද ඉතුරුනේ? නැවත හොයලා විඳපන්. නැවත ඒ જાති එකක් ගොඩනගපන්. කොච්චර මහන්සි වුණත් අදහස දීලා ඒක නැතිලා ගියා. ඒ නිසා කවදාවත් බලාපොරොත්තු අතාරින්න බෑ ඉදිරියට. එහෙම ආස්වාදයක් ආයි විඳින්න නැත්නම් ඔය අදහස තමයි හැම වෙලෙම දෙන්නේ. මෙන්න මේ ටික බලනකොට බලන්න කියලා බුදුරන් වහන්සේ පෙන්වුවේ මොකද්ද? ඔය එක ආස්වාද මාත්‍රය තකම බල කොච්චර දුක් වේද විඳිනවද බලපල්ලා. ඊ ආස්වාද මාත්‍රයේ ගෙවිලා යන්නේ මොනවා ඉතුරු කරලාද කියලා හොයපල්ලා. එතකොට පෙනෙයි
කිසිම හරයක් ඉතුරු කරන්නේ නැහැ. 1000ක් දුකකට හේතුවක් හදලා තියලා මැරෙනවා මිසක් ඒව. අන්න මේ විදිහට බලනකොට පේනවා යා ආස්වාදයන්ගේ ආදීනව. ආස්වාදියෝ මායාවක් මුලාවක් කියලා දකිනවා. මෙන්න මේක දැක ගන්නකොට අර කය පිළිබඳව තිබිච්ච ආසාව වටිනවා කියන දෘෂ්ටිය නැති වෙලා යනවා. මෙන්න මේකට ලොකු ආධාරකයක් තමයි මේ ඇසකන දිවනාසී ශරීරයේ පිහිල්ලා තියෙන කයේ තිබෙන විවිධාකාර ආබාධ බලන එක ආදීනව හොයලා බලන එක. මේකයි ඉච්ඡද අනිච්ඡද බලපුවාම පේනවා මේක නැත්නම් නිසිද අනිසිද කොහොමද නිසි කියන්නේ? මේක අට්ටියදී කියන ගතියෙන් යුක්තයිනේ. ඒ කියන්නේ මේක පෙළෙන එකක් නේ. නොපෙළෙන කයක් කාටවත් නැහැ. කයේ ස්වභාවයක් තියෙනවා. හැම කයකටම උරුම. මොකද්ද? අට්ටියති. මේ අනිත්‍ය විග්‍රහ කරන තව ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය විග්‍රහ කරපු ක්‍රමේ. ඒ ක්‍රමෙන් ඕනේ අපි අනිත්‍ය දැනගන්න. අර්ථය වැහුවට පස්සේ අනිත්‍ය වැටහෙන්නේ නැතුව යනවා එහෙනම්. අට්ටි යති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා. මෙන්න මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ අනිත්‍ය සංඥාව වටහා ගන්න ඒ ක්‍රමයේ බලන්න ඕනේ. කාරණා තුනක්. අට්ටි යති හරායති jigucchati. මොකද්ද අට්ටි යති කිව්වේ? මේක පෙලෙනවා මොනවැන්ද පෙලෙන්නේ? දැන් ඉතින් පෙලෙන හැටි බලන්න ඕනේ. මනසියෙන් හිතන්න ඕනේ. මේ කය මොනවැන් පෙලෙනවා? දැයි මේ ඇඳුම් අරන් පොරවගෙන ඉන්නේ උදේට එහෙම. සීතලෙන් පෙලෙනවනේ. ඇයි පවංග ගහ ඉන්නේ? උස්නේන් පෙලෙනවනේ. ඇයි කෑම කන්නේ හොය හොය පැන පැන? ඉක්මන් කරලා දියන් බඩි කිනි කියන්නේ. බඩසයින් පෙලෙනවා. අනේ යකෝ දිව ගිල්ලෙන් දෙනවා ඉක්මන් කරලා වතුර ටිකක් දියන්. මොකටද? පිපාසයෙන් පෙලෙනවා. මෙන්න අනිච්ච ලක්ෂණ. අට්ටියදී කියන්නේ ඕකයි. ස්ථිර නෑ කියන නෙමෙයි පෙන්වුවේ හුඟක් එහාට බලන්න තියෙනවා. මේ කයේ හැටි බලන ක්‍රමයක්. මොකද යන්නේ බී ටිකක් අරන් ඉන්නේ ඇයි? ලෙඩෙන් පෙලෙනවා. මොකද ඔළුව අල්ලගෙන ඉන්නේ පාත් කරගෙන. ඉතේ කැක්කුමයි. ඔළුවේ කැක්කුමෙන් පෙලෙනවා. මොකද පපුව අල්ලගෙන පපුවේ කැක්කුමෙන් පෙලෙනවා. මොකද බඩ අත ගගා බඩේ කැක්කුමෙන් පෙලෙනවා. ඇයි ඔය යටි බඩ අත ගගා ඉන්නේ? යටි බඩ කොර වෙලා පෙලෙනවා. ඇයි ඔය කොන්ද රත් තියාගෙන ඇඹරි ඉන්නේ? කොන්ද කැක්කුමෙන් පෙලෙනවා. ඇයි ඔය කකුල අත ගගා ඉන්නේ හන්දි අත ගන්න? අනේ බලන්නකෝ හරි වැඩේ නේ ආතරයිටිස්ලු. මොකෙන්ද? දනිස් කැක්කුම හන්දි කැක්කුමෙන් පෙලෙනවා. මොකද මේ පිඹ පිඹා ඉන්නේ තනින් තන පුල්ලි දාලා ඇඟේ. බලපුවාම හැම හොරි හැදිලා වන වෙලා ඒ වගේ දේ වලින් පෙලෙනවා. මොකද වටපිට බල බල කොච්චර හරි දඟලන්නේ. ඇස් පේන්නේ නැහැ නේ මගේ. ඇස් පේන්නේ නැති කමින් පෙලෙනවා. ඔය කොච්චර හරි කන දික් කර කර මොකද කරන්නේ? කන් ඇහෙන්නේ නැහැ. කන් ඇහෙන්නේ නැති කමින් පෙලෙනවා. පෙලෙන්නේ නැති කක් තියනවාද මේ කයේ හැල්ලක් නැහැ කියලා බලාගෙන යනවා. බලනකොට පේනවා. හැමතැනම පෙලෙනවා මිසක් පෙලෙන්නේ නැති එකක් දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් කය හැදිලා තියෙන්නේ මොනවැන්ද? ලක්ෂ කෝටි ගණන් පෙලෙනේවෙන්. නොපෙලෙන කයක් නැත්නම් පෙලෙන කය අනිත්‍යයි. ඇයි එහෙම කියන්නේ? පෙලෙනවට කවුරුවක් කැමති නැහැ. ඉච්ඡ නැහැ, කැමති නැහැ. නව සිද්ධ වෙන්නේ මොකද්ද? ඉච්ඡසේ නැති එකක්. අනිත්‍ය දෙයක්. මෙන්න පෙළෙන එකෙන් අනිත්‍ය දැනගන්න හැටි. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමේ. අපිට වෙන ක්‍රමයකින් දකින්න බෑ ආදීන ওই ක්‍රමෙන් දකින්න ඕනේ. ඊට පස්සේ පෙන්වනවා තව ක්‍රමයක්. හරායති. මේ කය ගැන බලන්න තව එකක්. ඒ මොකද්ද පෙන්වුවේ? ඉතින් මෙහෙම එක හොඳයි කියලා හදාගෙන හැඩ වැඩ වෙවි මං ලස්සනයි මගේ සුදුයි මගේ මෙහෙමයි කියනනම් කොච්චර ලැජ්ජ නැතිදයක්ද? මෝඩකමට ඇත්ත වැහිලා හිටන් මේවට මේ පෙළිනේව අල්ලගෙන මේවා වටිනාකම් කියනවනම්
මොන තරම් මෝඩකමක්ද? ලැජ්ජා වෙන්න ඕන කාරණයක්. නිතරම හිතන්න පුරුදු වෙනවා. කය වර්ණනා කරන්න යන්නේ නැහැ. කය හැඩ කරගෙන ලස්සන පෙන්වන්න යන්නේ නැහැ. Tamanටම ලැජ්ජා හිතෙනවා. මොකක් නිසාද? මේ වගේ අසාර කයක් අරගෙන වැඩක් නැති හිද්දයක් අරගෙන වැහැරිලා මැරිලා කුණු වෙලා දීලකඩ වෙලා යන හැම ඉලෙම පෙලෙන හොඳයි කියලා පෙන්වන්න එකක් නැති මායාවකට හැවටිලා ඉඳගෙන මේකෙන් ලෝකයා රවට මමත් ආව මම ලස්සනයි මම හැඩයි කියනවා නම් මොනතරම් ලැජ්ජ නැති වෙලක්ද ඒක. Tamanටම තේරෙන්න පටන් ගන්නවා ඇත්ත පේනකොට. අන්න ඒක වැටහුණා නම් තවත් දුරට අනිත්‍ය වැටහුණා. මොන අර්ථයෙන්ද? මේක වර්ණනා කරන්න ලැජ්ජා හිතෙන අර්ථයක් ආවා. අන්නේ මට ඥානීය වැඩිනා නම් අනිත්‍ය ඥානීය තවත් වැඩිලා තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? jigucchati බලනවා හරි ලස්සනයි කියලා කණ්ණාඩියට අටිලා බලනකොට පොඩ්ඩක් හිතලා බලනවා. මොනවද ලස්සනලා තියෙන්නේ? ඉතින් බලනකොට පේනවා මේ හංගඩේ දිහානේ බලන්නේ මේ පියරු දාලා වර මෙයා කරලා හදා බලන්නේ හැඩ කර බලන්නේ මොකද්ද? මේක හංගඩයක් නේ. හංගඩ කැල්ල ගලවලා පැත්තකින් තිබ්බොත් ඒක හොඳ එකක් ඈ. දකින්නවා එකින් එක. කෙස් ගස් ටිකක් කවුරු හරි ඔළුව පීරලා දාලා තියෙනවා. අතු ගාගෙන ගිහලා කහල ගොඩේ කෙස් ටිකක් තියෙනවා. අරගෙන බලපුවාම ඉතින් ගණ්ඩ හරියක් තියෙන හොඳ එකක් කියකේ නෑනේ ලස්සන. එහෙනම් මේ කෙස් වලින්ද මේ හැඩ වැඩ වැළුවේ. හැඩ කරලා පෙන්වන්න හැදුවේ කෙස් ටික ලස්සනයි කියලාද? අන්න දකින්න පටන් ගන්නවා. මොනවැන්ද මේව හටගත්තේ? කලවන ආහාරයෙන් හටගෙන මල මුත්‍ර දෙකෙන් jigucchati ওই දෙකෙන් තමයි හැදිලා තියෙන්නේ. මල මුත්‍ර දෙකෙන්. මෙච්චර කාලයකට කොයිතරම් කාලා ඇද්ද බීලා ඇද්ද? කිලෝ කී දහහක් ගිලලා ඇද්ද? වතුර ලීටර් කී දහහක් බීලා ඇද්ද? කය කිරලා බලපුවාම තියෙන කීයද? කිලෝ 30යි 40යි 50යි බොහොම ටිකයි. ඉතින් මෙච්චර කාල කාපුවා මොනවැන්ද පිටවුනේ කියලා හව මොනවැන් කියන්නේ? ජී වලින් පිටේලා තියෙනවා, ගු වලින් පිටේලා තියෙනවා, jigucchati. ওই දෙකෙන් තමයි හැදිලා තිබිලා තියෙන්නේ. එහෙනම් කාපු කිලෝ දහස් ගණනක් කාපු ඔක්කොම මල මුත්‍රා වලින් පිට වෙලා ඉතුරු වෙලා තිබුණ එක මොකද වෙන්නේ? හරි ලස්සනයිනේ මේ ඉතුරු වෙලා තියෙන කියලා හිතා ඉන්නවා. හදිසියක් වුණා නාන්න බැරි වුණා. ඇඟ තපයි හොදා ගන්න බැරි වුණා. දවස් දෙකක් තුනක් හිටියා. දැන් සුවඳ එකක් තියනවා කියලා ඉඹල බැලුවා කොහේ සුවඳක් පෙන්නන්නද? මල මුත්‍රා පිට වෙලා ගන්ධස්සාරේ බෑ. හොද පිටින් සුවඳ උලවලා කියනවා මම සුවඳයි කියලා. අන්න හැවටුම. කයි හැටි බලන්නේ නැහැ. කයේ නිසි හැටි බලන්න කැතර ඉඳ කියනවා නෙමෙයි. කයේ හැටි බලා ගන්න ඕනේ නුවණින්. මේ කය කියන්නේ අපි බලාපොරොත්තු වෙන සුවඳ එකක් නන් නෙමෙයි. ඇයි සුවඳ කරන්නේ? ගඳ ගහන හින්දා. එහෙනම් මොකද සුවඳ කළේ? අනික් අයටත් එකලා මේ කුණු කය ගඳයිනේ. කුණු කය ගඳ හින්දා සුවඳ කරනවා මිසක් මං සුවඳෙක් වෙන්න නම් සුවඳ වෙනවා නෙමෙයි කියලා සුවඳ කරන්න ඕනේ. එතකොටයි ඒකෙන් යථාර්ථය දකින්නේ. ඉන ගඳ ගහ ඉඳ කියනවා නෙමෙයි, නාන්න නැතුව ඉඳ කියනවා නෙමෙයි, බුද්ධහම එහෙම එකක් නෙමෙයි. ඇයි මම නාන්නේ? ගඳ ගහන කුණු ගොඩ හොදා ගන්නනේ. ඇයි හොදන්නේ? වටපිටාවේ ඉන්න අනික් මිනිස්සුන්ටත් ඒ ගඳ විහුලන්න බැරුව යනවනේ නැන්නා. ඇයි මේ ඇඳුම් හොදන්නේ? කිල්ටු ගන්ධාසාරේ මටත් බෑ අනිකට කිල්ටු ගඳයි මොකද කරන්නේ? කුණු කයල දාපු ඇඳුමත් පිරිසිදු එක කැත වෙලා ගිහිල්ලා ජරා වෙලා කිල්ටු වෙලානේ. අන්න දකින්නවා. කයේ හැටි, කායානුපස්සනාව වඩ නැහැටි. දැන් මොකද්ද කරන්නේ එහෙම බල අන්න කයේ ස්වභාවයේ යථාර්ථයෙන් දකින්නවා. මල මුත්‍රා ගොල්ලක් අන්තිමට මැරිලා ගියාය දකින්නවා. තරුණ කාලේ මැරෙනවා, ළමා කාලේ මැරෙනවා, මැදි වයසේදී මැරෙනවා. අර ලස්සනයි කීකේ හිටපුවා ඕන තරම් මැරිච්ච අය දකින්නවා. ඉතින් අපි හිතලා බලනවා මේ මැරිච්ච කෙනා දවසක් ගියාම, දෙකක් ගියාම, තුනක් ගියාම මොකද්ද වෙන්නේ?
ඉදිවිලා කුණු වෙලා ඕජස් ගලනකොට කවදාවත් ළඟින් යන්න පුළුවන්ද? ඉතිරිලා තිබිච්ච ජීගු ටික තමයි වල මුත්‍ර ටික තමයි කුණු වෙලා ගන්ධස්සාර වෙරුව ඕජස් වශයෙන් වැක්කිරුනේ. පණුවන් ගැහුවේ. එහෙම එකක් තමයි මේ ඉතුරුලා තියෙන හරියට. එහෙනම් කන බොන කෑම බීම වලින් මල මුත්‍රාන වෙන එකක්වත් මේකයි තියෙනවද? පිට කරන ටිකත් මල මුත්‍ර, ඉතුරු හරියත් මල මුත්‍ර. අන්න දකින්නවා. ওই ටික දකින්නකොට අනේ මේ රූපේ නැත්නම් මේ හදාගත කය අනිත්‍යයි කියන්නේ මේකනේ. මේ අනිත්‍ය කයේ හැටි මේකයි. එන එබඳු අනිත්‍ය වන්නා වූ කයක් කොහොමද සැප වෙන්නේ? මෙන්න මේ જાතියේ පෙළෙනවා නම් මේ જાතියේ කුණු ගොඩක් අපිට සැප දෙනවා කිව්වොත් කොහොමද වෙන්නේ? අපි හිතා ඉන්නවා මිසක් මේකෙන් සැප ගන්න. මේ කුණු ගොඩ දෙන්නේ දුකනේ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. අන්න දකින්නවා. ඉතින් මේ දුක විඳ විඳ මේක ගොඩනගනගා හිටියොත් ලැබෙච්ච සාරත්වය මොකද්ද? ලැබෙන සාරත්වයක් නැහැ. 100ක් අවුරුද්දක් වුණ වතුරලා තොර ඉදියට නලා හිටියත් කකා හිටියත් මොනවා කරත් අන්තිමට මොකද වෙන්නේ? මහ පොළොවට කුණු වෙලා පස්සේ පණුවන් ගහලා දිර්ලා හිටන් ඉවර වෙනවා මිසක් අසාරකයක්ම තිබුණා මිසක් සාරකයක් නම් හම්බෙලා නැහැ. එහෙනම් මොකද්ද? අනත්තං අසාර කට්ටේ නාති. ආත්ම නැහැ කියන්නේ නෙමෙයි කිව්වේ. අසාරයිනේ. මොකද්ද තියෙන හරය? ওই ටික බලන්න පෙන්නවා. ආත්ම කියන එක ඔය වෛදික කියන කොටසක් හිටියා. ඒ කියන්නේ බමුණු කොටසක්. ඒ බමුණු කොටසගේ අදහසක් ඔය ආත්ම කියන කතාව. ඕක අපිට බුදුදහමට තිබිච්ච එකක් නෙමෙයි. ආත්මානාත්ම. ආත්ම තියනවා කියලා පිරිසක් කියගේ හිටියා. ඒ පිරිස ආත්ම කියන්නේ මොනවද දහපුවාම? සදාතනිකත්වයේ අවිපරිණාමිකත්වයේ මේ සදාතනික යමක් තියෙනවා ආත්මය කියලා. ඒක කවදාවත් පරිවර්තනය වෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ මේක වසඟ කරගන්න පුළුවන්. වසීතාවේ, ආත්ම වසීතාවේ. ඔන්න ඔය જાතියේ කාරණා තුනකින් ආත්ම කියන වචනේ වැන්නා. තව කොටසක් කියන්න පටන් ගත්තා. ඔය කියන එකක්වත් උතල නැහැ. මරුණාට පස්සේ ඔක්කොම ඉවරයි. පව් කෙරුවට විදිහට හේකුත් නැහැ. ඔය ආත්මේ තිබුණොත් තමයි විදින්නේ. ඒක නැත්නම් මොන පව් කර හිටියත් මරලාට පස්සේ ඉවරයි. ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතර කොටසට ගියා. හුස්ම උඩට ගියා ඉවරයි. ආත්ම නැහැ කියන එකනාගේවත් අනාත්ම කියන එකනාගේ දෘෂ්ටිය ඕකයි. ඔන්න ඔය කාරණාතික බුදුරජාන් වහන්සේ පිළිගත්තේ නැහැ. ආත්ම ඇත ආත්ම නැත කියන එක අහක් කරලා දාලා. මේ ධර්ම අර්ථය දීලා තිබුණා ඒක තමයි හැඟුනේ. අනත්තං අසාර කට්ටේ නාති. අසාරයි කියන අර්ථයෙන් අනත්තයි කියනවා. සාරත්වයක් නැහැ මේක ගන්න. ඔහොම බලන්න කියලා පෙන්නනවා. අන්න බුද්ධ ධර්මයේ තියෙන අරත්ත කියලා කියන්නේ ඔන්න ඕකට. ඒ වෙනුවට අනිත්‍ය අනිත්‍ය කරලා අනාත්ම අනාත්ම කරලා වටිනා අර්ථ දෙකක් වැහුවට පස්සේ නිවන් දකින්න ත්‍රිලක්ෂණේ වැහුණා. අරගතොත් නිවන් දකින්න වැහුණොත් කොච්චරක කොහොමද නිවන් දකින්නේ? නුවණට ගෝචර වෙන්නේ මොකද්ද? මෙන්න මේක තෝරා ගන්න ඕනේ. ඒතර මේ කය මුල් කරගෙන ওই විදිහට බලන්න ඕනේ. අට්ඨියති හරායති jigucchati. කය අනිත්‍ය වශයෙන් බලන්න, දුක්ඛ වශයෙන් බලන්න, අනාත්ම වශයෙන් බලන්න. මෙන්න මේ ටික බලනකොට කියනවා කායානුපස්සනාව. දැන් ඕක විතරක් බලනකොට අනිකව බැරිලා ඉවරයි. අනේ මෙහෙම කයක් අරගෙනද මේ ආස්වාදයෙන් වින්දනය බලන්න මම බලාපොරොත්තු උනේ. මොන හරයක් ඇති වින්දනයක්ද? ඒක වැටහුණා නම් වේදනාව දැක්කා, වේදනාවේ යථාර්ථය දැක්කා, වේදනානුපස්සනාව. තවත් මේ කය හොඳයි කියලා හිත තියාගෙන අතන හොඳයි මෙතන හොඳයි කියටන් හිතාගෙන ඉන්නවනම් ඒ හිතේ මොන හොදක්ද? චිත්තානුපස්සනාව දැක්කා. ලෝක ධර්මතාවය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කොටවල් මිසක් නිත්‍ය සුඛ අත්ත කිසි දෙයක් මේකේ නැහැ කියලා දැක්කහම ධම්මානුපස්සනාව දැකලා ඉවරයි. එහෙනම් මොකද්ද දැක්කේ? සතර සතිපට්ඨානෙ උතන. එකක් දකින්නකොට අනිත් තුනක් පූර්ණ වෙනවා. එහෙනම් දකින්න ඕනේ කායානුපස්සනාව වඩන හැටි. ඉතින් සතර සතිපට්ඨානෙ වඩනකොට
ওই විදිහට වඩනකොට පළවෙනි එක වඩනකොට අනික්වා වැඩෙනවා. ඉතින් මේක හිතලා බලන්න ඔය කිව්ව ක්‍රමවේදේ හොඳට මතක තියාගෙන සාහට කණ්ඩ මොකක් හරි අහුවෙච්චාම ඔක හිතන්න පුරුදු වෙන්න ඕනේ. මොකද්ද මේ හැදෙන්නේ? ගන්නවා කණ්ඩ මොනවද ගන්නෙ? සාහදයක්. ජීවහංච පටිච්ච රසේච උප්පජ්ජති ජීවහා විඥාන. පටිච්ච උපාදක ලෝක මතක තියාගන්න. දිවට රසයක් ගැටනහම ජීවහා විඥානය පහළ වුණා. දිවත් රසයක් ජීවහා විඥානයත් එකතු වෙනකොට තින්නා සංගති පස්සෝ ස්පර්ශයක් ආවා. මුන ස්පර්ශයක් දාවි. රස දෙවන ස්පර්ශයක්. රස දනවන ස්පර්ශයක් ඇවිදිවාම මොකද වෙලා තියෙන්නේ? පස්සපත්‍ය වේදනා. ඒ ස්පර්ශපත්‍ය වේදනාවක් ආවා. මොන වේදනාවක් දාවි? සැපයි සැපයි කියලා හිතන මුලා වේදනාවක්. වේදනාපත්‍ය තණ්හා. ඒකේ ඇලුනා. තණ්හාපත්‍ය උපාදාන. ඒකේ බැඳුනා. උපාදානපත්‍ය භව. කර්ම භවයටපත් වුණා. භවපත්‍ය ජාති. මතු උපතර හේතුවක් හදාගත්තා. රහ බලන තාක්කල් ඒක රාසා තියෙන තාක්කල් මතු උපතින් බේරෙන්න බෑ. එහෙනම් මොකද උපදින්නේ? මේ කුණු ගොඩ. ආයි කුණු කයින් බේරෙන්න බෑ. ආයි එකක් හැදෙනවා. අන්න බලන හැටි. හරි ලස්සනයි. බැලුවා මොකක් හරි දිහැ. දැක්ක පටිච්චසමුප්පාදයේ වැස්සා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඇහැ තියෙනවා රූපේ තියෙනවා. ඒ දෙක අරමුණ දැයිට මොකද උනේ? රූපය චක්කු විඥානය බලන පෙනෙන හිතක් හදාගත්තා. බලන්න පුළුවන් જાතිය හිතක් හැදුනා. ඒකට පේනවා. චක්කු විඥානය කිව්වා. බැනීම් වශයෙන් පෙනීම් වශයෙන් දැනෙනවා. දැන් මොකද්ද වෙන්නේ? තින්න සංගති පස්සෝ ඔය ඇහැයි රූපයයි චක්කු විඥානයයි දෙක එකතු වෙන නිසා හටගත්ත ක්‍රියාදාමයේ ප්‍රතිඵලය මොකද්ද? ස්පර්ශයක් හටගත්තා. මොන ස්පර්ශයක්ද? ආසා කරන මනවලන එකක් හොයන්න ගන්න ස්පර්ශය. පස්සපත්‍ය වේදනා. ඒකේ වින්දනයක් ආවා. හරි ලස්සනයි. වේදනාපත්‍ය තණ්හා ඇරුණා. අර කණ්ඩ නැත්නම් ළඟ තියා ගන්න නැත්නම් බදා ගන්න නැත්නම් අදහසක් ආවා. තණ්හාපත්‍ය උපාදානං වුණා. මොකද්ද වුනේ? කාම භවයටපත් වුණා. භවපත්‍ය ජාති කාම ජාතිකේ කියලා උපදිනවා. නවත්තන්න බෑ. එහෙනම් මොකද ඉපදුනේ? දුක්ඛ ස්කන්ධයක්ම ඉපදුනා. මොකද්ද සිද්ධ වුනේ? දුකට හේතුවකින්ම පහළ වුණා නිකන් පහළ වුණේ නැහැ. එහෙනම් මේක මොකද වෙන්නේ? තවදුරටත් දුක ගෙනියන්න වෙනවා. වැඩක් නැති දර්ශන පස්සේ යන්නේ නැහැ. ඇහැ සංවර කරගන්නවා. කන්ට ශබ්දයක් එනවා. මොකද්ද වුනේ? සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාන. කනට සද්දයක් ඇහිලා සෝත විඥානයකුත් පහළ වුණා. සද්දයක් ඇදිලා. අරමුණු වෙලා. තින්නම් සංගති පස්සෝ මේ තුනත් එක්කලා සංගයක් වුණා. මොකද සංගය කිව්වේ? කෙලෙසියක් පහළ වුණා. කෙලෙස් සහගත ස්පර්ශයක් සංස්පර්ශයක්. පසපත්‍ය වේදනා. ඒකෙන් ඒ ක්ලේශ සහගත වන්නා වූ වින්දනයක් ආවා. වේදනාපත්‍ය තණ්හා ඇලුනා. තණ්හාපත්‍ය උපාදානං. ඒකේ බැඳුනා. කාම භවයමයි. භවපත්‍ය ජාති කාම ජාති කියකුණායි කලක් හම්බෙන එකකුණා. එහෙනම් ඌට ඇස් දෙකක් ඕනේ, කන් දෙකක් ඕනේ, ඔක්කොම හම්බ වෙනවා ආයතරය. සුවඳක් ආවා ආග්‍රහණය කළා. හරි සුවඳයි. ප්‍රියමනාපයෙන් වර්ණනා කළොත් මොකද්ද වෙන්නේ? ගානංච පටිච්ච ගන්ධේති උප්පජ්ජති ගාන විඥානං තින්න සංගති පස්සෝ. ගානියත් ඒ ගන්ධයත් ඒ දෙකත් එකතු වෙලා හටගත්ත ගාන විඥානේවත් ගඳ නැත්නම් ගන්ධයේ සුවඳයි දැකින හිතත් පහළ වුණා. තින්න සංගති පස්සෝකෙන් සංගයක් හටගත්තා. සංස්පර්ශය. ඒ මොකද්ද? ආසා කරන ස්පර්ශයක් ආවා. ගන්ධේ ස්පර්ශ කරන්න. පසපත්‍ය වේදනා. අන්න එකෙන් හටගත්ත ආග්‍රහණේ මුල් කරත් වින්දනේ. වේදනාපත්‍ය තණ්හා ඒ කියන උපාදානපත් තණ්හාපත්‍ය උපාදාන ඒකේ බැඳුන උපාදානපත්‍ය භව. එහෙනම් කාම ගන්ධය කියලා හිත බැඳුනා. භවපත්‍ය ජාති කාම ජාති කියක උපන්නා. ඔය තින් තාකල් ජාතිය නතර කරන්න බෑ. දිවට රසයක් එනවා. හරි මරු රසේ. හිත හිතා විදිනවා තලු ගගහ. මොකද වෙන්නේ? ජීවහංච පරිච්ඡ රසේති උපපතේ ජීවහා විඥානං තින්න සංගති පස්සෝ. ආපු හැටි බලනවා. දිවත් රසයත් මුල් කරගෙන ජීවහා විඥානය පහළ වෙලා ওই තුනේ නිසා ඇති වුණ ආස්වාදයක් ඇද්ද? ඒ ස්පර්ශයේ සංස්පර්ශයයි නැත්නම්
රස වැඩිවීමට ගත්ත සංස්පර්ශයක්. ඒකෙන් මොකක්ද උනේ? සංපස්සජා වේදනා, පස්සපත්‍ය වේදනා කියලා පහළ වුණා. ඒකෙන් මොකද්ද හිතෙන? වේදනාපත්‍ය තණ්හා, තණ්හාපත්‍ය උපාදාන. තණ්හා උපාදාන නැගුණ රතේ මුල් කරගෙන. උපාදානපත්‍ය භව, භවපත්‍ය ජාති. රස භවටපත් වුණා. රස හොයන්නේ භවටපත් වුණා. රස හොයන ජාතියක කියලා හිටන් මනස පිහිටියා. කර්ම භවයේ. මෙන්න මතු භවයට හේතු වෙන්නා වූ කර්ම භවයේ ගොඩ නැගෙන හැටි. කයට පහසක් ලැබෙනවා. අනේ මෙහෙම පහස කොච්චර සුවද? යලි යලි විඳින්න ඇත්නම් අදහසක් ඇති කරගත්තාම කායංච පලිච්ච පොට්ටබ්බේව උපජ්ජති පොට්ටබ්බේච උපජ්ජති කාය විඥාන. කයයි ස්පර්ශයයි කාය විඥානය තුනක් හටගත්තා. තින්නම් සංගති පස්සෝ. ওই තුනේ තියෙන ක්ලේශය මුල් කරගෙන ස්පර්ශයක් හටගත්තා සංස්පර්ශය. පසපත්‍ය වේදනා. ඒකෙන් ආස්වාද විඳින විඳනයක් ආවා. ඒක හරි ප්‍රියයි. වේදනාපත්‍ය තණ්හා ඇලුනා. තණ්හාපත්‍ය උපාදාන බැඳුනා. උපාදානපත්‍ය භව. කාම ස්පර්ශයක් හොයන බවටපත් වුණා. භවපත්‍ය ජාති. කාම ජාති කීකුණා. මොකේද පිහිටියේ? කාම භවයේ පිහිටියා. කර්ම භවයේ වශයෙන්. මෙන්න ලෝකේ උපදින්න යන හැටි, මුල පුරන හැටි. දැන් ඔක දකින්න ඕන. දැක දැකයි මේ වගේ අවස්ථාවක් එනකොට මොහොතකින් හිතන්න පුරුදු වෙන්න ඕන පරිච්ඡසමුප්පන්නව ගොඩනැගෙන ක්‍රමවේදේ. ඒතකොට දකින්නවා මේ බඳු අරමුණක්, මේ බඳු මිත්‍යා දෘෂ්ටියෙන්, මේ බඳු ආකාර ලෝකෙට බැඳෙන දෘෂ්ටියකින් අසුරු කරන්න ගියොත් ඒ හේතු කොටගෙන කාම භවයේ උපදින්න හේතු වෙන කර්ම භවයේ ගොඩ නැගෙනවා. ඒ කර්ම භවයේ විඥානීය බීජය වෙනවා. කර්මයේ කුඹුරයි විඥානීය බීජයයි. තෘෂ්ණාව ජලයයි අවිද්‍යාව බැම්මයි. අවිද්‍යාව බැම්මේ වටවි තෘෂ්ණා ජලයෙන් පෙගුණ කර්මයේ නැමැති කුඹුරේ පිහිටියේ විඥාන නැමැති බීජය මතු පුනර්භවයට හේතු වෙලා පිහිටනවා. අන්න එකෙන් තමයි මේ භවයේ මැරෙනකොට පුනර්භවයෙන් ආයි භවයක් හැදෙන જાතියක් උපදින්නේ. ඉපදුනේ මොකද්ද? අර කියන කේසලොම් නියදා සම්මාස්නහරයට ඇට විදුලි කියලා පටන් ගත්ත කුණු වල විදක් වෙන එකක් නෙමෙයි. ඒත් ඉතින් කුසලයක් කියලා ගත්ත එකනට. ලෝභ දේශ මොහ ආදීන් දූෂ්‍ය වුණා නම් ඕකෙන් හටගන්නේ තිරිසං කය. මහත් තත්ත්ව විතරවන මහත් කයක් වෙන්නත් පුළුවන්. සුද්ධ වැඩ කළොත් සුද්ධ ජීවිතයට නිකන් පහත් වෙන්නත් පුළුවන්. විවිධාකාර ක්‍රම වලින් එවඳු වන්නා වූ කයක් ගතොත් සතර අපාගත වෙන්නත් ඒ මගේ හේතු වෙනවා. එහෙනම් හිතන්න ඕනේ මෙන්න පැවැත්ම හැදෙන හැටි. මේක දැක්ක ගමන් මොකද කරන්නේ? ඒක නිරෝධ කරන පැත්තට එනවා. ඒක හරියාකාර කරුණු දැනගන්න ඊළඟ අපි ඉදිරියට තව ටිකක් විස්තර කරගමු. අද අපිට දැනට තියෙන්නේ දානමාන පූජා සත්කාර සිද්ධ කළා. ඊට පසුව නැවත වාරයක් අපි ධර්ම සාකච්ඡා කරමු. සෑම සිළු දිනකට යහපතක් වේවා. හොඳයි අපි උදේවරුේ සාකච්ඡා කළේ මේ සතර සතිපට්ඨානයි පිළිබඳව ප්‍රායෝගිකව ගිහි ජීවිතය ගත කරන ආකාරය. කායානුපස්සනාව වඩනකොට ඊතුරු අනුපස්සනා වැඩෙන ආකාරය අපි විග්‍රහ කළා. ඉතින් ලේසිම ක්‍රමය මොකද්ද? මේ කය මුල් කරගෙන යම් ආස්වාදයක් ලබා ගැනීමට කටයුතු කරනවා නම් අන්නේ කටයුතු කරන වෙලාවේදී මනස සිහියකින් ඉඳලා තමන් ඇලෙන ගැටෙන විදිහේ කටයුතු කරනකොට ඒ මොහොතේ හටගන්න ඒ ක්‍රමවේදය පටිච්ච සමුප්පන්නව දකින්න ඕනේ. පටිච්ච සමුප්පාද ක්‍රම කීපයක් තියෙනවා. චිත්තක්ෂණයක පටිච්ච සමුප්පාදයේ දකින්න ක්‍රමේ එකක්. ඒක හරිය ගැඹුරු දෙයක්. චිත්තක්ෂණයක පටිච්ච සමුප්පාදයක් දකින්න ගියාම ඒ චිත්තක්ෂණයේ තුල පටිච්ච සමුප්පාද චක්‍ර විශාල ගණනක් ක්‍රියාත්මක වෙනවා. අපිට ඒක හොයන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ආර්ය මාර්ගයේ පූර්ණේ කරගන්න දකින්න පටිච්ච සමුප්පාද ක්‍රමයක් තියෙනවා. ඒක පහසු ක්‍රමයක්. අන්නේ ක්‍රමී තමයි අපි දැන් මේ ලේසියෙන් පෙන්වුවේ. ඒතර ඇහැට රූපයක්, කනට ශබ්දයක්, දිවට ඒ වගේම රසයක්, නාසයට ගන්ධයක්, ශරීරයට ස්පර්ශයක් ලැබෙන වෙලාවක ඒ මොහොතක අපි හැසුරු කරන්නේ කොහොමද? ඒ කාරණේ ඇලුම් කිරීම සහගතව අපි හැසුරු කරනවාද? මේ කය පරිහරණය කරන්නේ ඡන්ද රාගයෙන් ඒව ඇසුරු කරන්නද?
මේ මනස සිහියෙන් ඉඳලා ටිකෙන් ටික හුරු කරගන්න ඕනේ. ආස්වාදියන්ගෙන් පුළුවන් තරම් ක්‍රමක්‍රමයෙන් ඈත් වෙන්න ඕනේ. එහෙම ඈත් වෙලා ප්‍රගුණ කරගත්ත තරමට බුදුරජාණන් වහන්සේ පෙන්නපු පියාගේ බිම කියන්නේ සතර සතිපට්ඨානෙ. පියා සතු බිමේ වාසය කරනවා කියලා කියන්නේ ඒකයි. කිසියම් මාරපාක්ෂික බලවේගයකට කිසියම් විරුද්ධකමක් කරලා හිටන් ජය ගන්න බැරි තැන. එන මාරපාක්ෂික බලවේගය ජයගන්නේ ඔය ඉන්ද්‍රියයන්ගෙන් නැත්නම් ඇස කන දිව නාසය ශරීරය මන කියන මේ ඉන්ද්‍රියයන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ අරමුණු අසුරු කරන්න ගිහිල්ලා තමන්ගේ මුලාවෙන් ඒවේ අතාර්ථය දකින්න නැතුව චන්දරාගයෙන් අසුරු කරන්න ගියොත් ඒවේ ඇලි ගලි අසුරු කරන්න ගියොත් අන්නේ මොහොතක් තමයි මාරපාක්ෂික බලවේගයන්ට කොටු කරන්න අල්ලගන්නේ. මනස විකෘති කරගන්නේ තන්නේම වේලාවක් අල්ලලා. නමුත් යම් කෙනෙක් හැම මනස සිහියෙන් ඇහැට රූපයක් පේනකොට ඒ පිළිබඳව සීමාව ඉක්මවන්නේ නැතුව සංවර වෙනවා නම් යථාර්ථය දැනගෙන යම් මොහොතක ඇහැට රූපයක් පෙනිලා මනවඩන රූපයක් නේද කියලා ප්‍රියමනාප රූපයක් නේද කියලා අදහසක් එනවා නම් අන්න ඒ වෙලාවේදී සතිපට්ඨානෙ හරියට නැගෙන්න ඕන වෙලාව. ඒ වෙලෙම දකින්න ඕනේ අර අපි ඉස්සෙල්ලා කිව්ව ක්‍රමේ. චක්කුංච පටිච්ච රූපේච උපාදී චක්කු විඤ්ඤාණ තින්නා සංගති පස්සෝ. ඕකාව නේද මට. අන්න ඒක දකින්න ඕනේ. ඇහැට රූපයක් ඇතුණා. චක්කු විඥානයක් පහළ වුණා. ඒක දැකීමට සීමා කරන්නේ නැතුව චන්දරාගයෙන් ඇලුනා හරි වටිනා ලස්සන රූපයක් නේ කියලා. ඒතර මොකද වෙන්නේ? අර ස්පර්ශය නිකන් ස්පර්ශයක් නෙමෙයි. කෙලෙස් සහිත ස්පර්ශයක් එනවා එහෙන් දැකපු ස්පර්ශේ. චක්කු ස්පර්ශේ චක්කු සංස්පර්ශයක් වෙනවා. ඒ චක්කු සංස්පර්ශයෙන් ගොඩනැගෙන වින්දනය චක්කු සංපාසජා වේදනා කියන කොටසට වැටෙනවා එතකොට. එහෙම වැටුනහම වේදනාපත්‍ය තණ්හා කියලා රූප තණ්හා කියන කොටස අට ගන්නවා. ඒකෙන් ඒ රූපේ උපාදානය කරනවා තණ්හාපත්‍ය උපාදානං කියලා. ඒ අරමුණ කාම භාවයක් නිසා කාම අරමුණක් නිසා ඒ විඥානීය කාම භවයේ පිහිටනවා. මේක එක්තරා ගැඹුරු නමුත් නිතර නිතර හුරු කරපුවාම හොඳට වැටහෙන දෙයක්. මෙන්න මේකට කියනවා කර්ම භවයේට බීජ රැස් වෙනවා. ওই බීජ රැස් වෙන තාක්කල් කියනවා අපි ඇහෙන් බලලා හිටන් හිටපු යම්කිසි කටයුත්තක් තියෙනවා බැලීමේ කටයුත්ත ඒක තමයි කර්මය. ඒ කර්මයේ කුඹුර එතකොට අර ඇති කරගත්ත දැකීමේ ප්‍රියමනාප හිත යම් චේතනාවක් හටගත්තද අන්නේ චේතනාව තමයි කර්මයට මුල් වෙච්ච අංකුරය වෙලා බීජය වෙන්නේ. කර්මයේ කුඹුරයි විඥානීය බීජයයි. දැන් තණ්හා උපාදාන දෙක ආපුවාම තණ්හාව නැමැති ජලයෙන් තෙත් වුණා. අවිද්‍යාව නිසා වටිනාකමක් දුන්නාම යන්න බෑ සීමාවත් ඇල්ලා. අවිද්‍යාවෙන් බැඳුන වට වුණා බැම්මක්. මෙන්න මේකට කියනවා අවිද්‍යාව බැම්මේ වට වෙලා කර්මයේ නැමැති කුඹුරේ විඥානයේ නැමැති බීජේ පිහිටලා තෘෂ්ණාව නැමැති ජලයෙන් තෙත් වුණාම ඒක පැලවෙනවා. ඒ උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ උපමාවක්. මෙන්න මේ පැලවෙච්ච බීජයේ සමානව මේ පිහිටන්නේ කොහෙද? අත්ති කම්ම භවෝ අත්ති උප්පත්ති භවෝ. කර්ම භවයක් තියෙනවා උප්පත්ති භවයක් තියෙනවා. මෙන්න මේ උප්පත්ති භවයේ තමයි ගිහින් පිහිටන්නේ. ඒ උප්පත් නෙවෙයි කර්ම භවයේ. කර්ම භවයේ පිහිටියට පස්සේ ඒක දැඩිව උපාදානය කරගෙන එහෙම තිබුණා නම් සමහර අවස්ථාවක මරණය එන කිට්ටු වෙනකොට ඒ තමන් ඇසුරු කරපු රූපයේ ලක්ෂණ රූපයක් කියලා බොහොම දැඩිව හිතේ තිබුණා නම් එහෙම
කර්මයක් වශයෙන් කර්ම නිමිත්තක් වශයෙන් එන්න පුළුවන් ඒක. ආවොත් මොකද්ද ඇති වෙන්නේ? කාමයෙන් මුසපත් වෙච්ච හිතක් හට ගැනීමයි ඒකෙන් සිද්ධ කරන්නේ. උප්පත්ති භවයේ වශයෙන් යන්නේ තිරිසන් ලෝකෙට. නමුත් අපි දකින්නේ අපි මොන පාපයක්ද කළේ කියලා ඉතින් ඒක හිතනවා. අපි සත්තු මරුවාද, හොරකම් කරාද, කාමයේ වරද හැතුණාද, බොරු කිව්වාද, මත්පැන් බිව්වාද, මෙහෙම අපි හිතනවා අපි එකක්වත් කරන්නේ නැතුව හිටියන්නේ. ඉතින් මං තිරිසනෙක් වෙන්නේ කොහොමද කියලා. අර කාම හිතක් මතුවෙච්ච වෙලාවකදී මලොත් එහෙම. අන්න ඒ වෙලාවේදී සිද්ධ වෙනවා මනස බොහොම දුර්වල වෙනවා ඒ වෙලාවේ. මාර්ගඵල අවබෝධයක් ලැබුව කෙනෙකුට නම් ඒ සීමාව යන්නේ ඉක්මවන්නේ නැහැ. මොකද ඒ දකින්න ලක්ෂණයෙන් ඔහු මත් කරන්නේ නැහැ. ඔහු විකෘති කරන්නේ නැහැ. මනුෂ්‍ය ගතිය ඉක්මවා යන මට්ටමට ඒකෙන් ගති ලක්ෂණ හැදෙන්නේ නැහැ. ඊට සෝතාපන්න වෙච්ච බුද්ධලෙක් නම් බේරෙනවා. අනික් කෙනෙක් කියන්න බෑ කොයි පැත්තේ ඇයිද කියලා. අන්න ඒ නිසා බොහොම පරිස්සම් වෙලා දිගටම ඒ ඉන්ද්‍රියන් සංවර කරගන්න කිව්වෙත් ඒකයි. කායානුපස්සන සතිපට්ඨානේ වඩනකොට ඕකෙන් ඔය විදිහට දකින්න ඕනේ. ඒක තමයි කිව්වේ චක්කුංච පජානාති, රූපේච පජානාති, යංච තදුබයං පටිච්ච සංයෝජනං උප්පජ්ජති හෝති තංච පජානාති ආදී වශයෙන් ඔය සතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කළේ toy ටිකයි. ඉතින් හොඳින් තේරුම් ගන්න පහදුවෙන් දැනගන්න පුළුවන් කරුණු අනුව ක්‍රමයෙන් ඇරෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව හිත ඉක්මවා ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒතර අප්‍රමාදීන් විතර ආර්ය මාර්ගය වඩා ගන්න ඉක්මන් හේතු වාසනා ලැබෙනවා.